තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මරණ සති භික්ඛවේ භාවේත මහත්ඵලා මහානිසංසා අමත ඕගදා අමත පරියෝසානාති. ධර්මශ්‍රවණය කරනු ලබන අනුග්‍රහක බෞතුන් ප්‍රමුඛ සිටින්නා වූ සදහැබර පින්නතුනි, ප්‍රඥා නාලිකාව මගින් විවිධ ධර්ම දේශනාවන් කෙරෙතත් විවිධ තේමා මුල් කොටගෙන ආරම්භක තේමාව බවට පත්වී තිබුණේ මිනිසුන්ට නිකලස් ජීවිතයක් ලබා දෙන්නේ කොහොමද කියන එක පිළිබඳවයි. අප මුල සිටම මේකට සම්බන්ධ වී සිටින්නේ ගෞතමයන් වහන්සේගේ සසුනෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ කොහොමද කියලා හොයන අයට, තේරුම් ගන්න පුළුවන් අයට කියලා දෙන්නයි. අපි මේ පැහැදිලි කරන දේවල් තේරුම් ගන්න ප්‍රිය කරන අය සැබවින්ම හදවතින්ම අපට නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ ඕනට තවදුරටත් අපෙන් බණ අහන්න ලැබේවා කියන ප්‍රාර්ථනය අපටත් එහෙම ආශිර්වාදයක් වෙයි. ඒ වුණාට මේ බුදු සමයේ සඳහන් වදන් වලට තථාගතයන් වහන්සේ හෙළි කළ අරුත වෙනුවට වෙනත් නොගැඹුරු සරල නොමග යවන සුළු අර්ථ එක්වීම තුළ අබෞද්ධයින් කෙසේ වෙතත් බෞද්ධයින් බුදු සමය තුළ අනාථ වෙලා, බුදු සමය තුළ අනාථ වෙලා පිටස්තර නම් කතාවක් නැහැනේ. ඒ නිසායි අපිට ත්‍රිපිටකගත සූත්‍ර ගැඹුරින් ලියන්න වෙලා තිබෙන්නේ. පාසල් අධ්‍යාපනයෙන් කටපාඩම් කරගත්ත ගාථාවක අර්ථය ගැඹුරින් ලියන්න වෙලා, පැහැදිලි කරන්න වෙලා තිබෙන්නේ. ඒ පිළිබඳ විවිධ කාලය පුරාම යම් දේවල් පිළිබඳ පරීක්ෂණ කරපු අය වශයෙන් අපට තේරෙන දේ නොසඟවා කියන එක අපේ යුතුයකමක් කොට සලකනවා. අපි එහෙම කියන්නේ කාටවත් රිදවන්න, කාගෙන්වත් පරිගන්න නෙමෙයි. වැරදි පාර යන ඕන කෙනෙකුට ඒක නිවැරදි කරගෙන අනුගමනීය ප්‍රතිපදාවකට එන්න. සංගතනික අය පවතිනවා. පඨම සහ ဒုတိ කියලා පළවෙනි සහ දෙවෙනි කියන අර්ථයෙන් මරණ සති කියලා සූත්‍ර දෙකක්. මේක සාමාන්‍යයෙන් බැලුව බැලමට මරණයට සිහිය කියලා සිංහලට පරිවර්තනය කරගන්න පුළුවනි. ඒ විතරක් නෙමෙයි. අවමගුල්ලුස්සවලට ගියාම ගිහි අනුශාසනා කරන සමහර මහත්තුරු මියගිය පුද්ගලයාගේ ජීවිත දෙස බලන් ඉඳලා අනිත් අයට අවවාදකුත් කරනවා මැරෙන බව දැනගෙන ජීවත් වෙන්න කියලා. ඒකෙන් කියන්නේ ජීවිත අවසානයේ මරණයක් සිදු වෙනවා. මරණයෙන් පරලෝ යන්න සිදු වෙනවා. ඒ නිසා පරලෝ යන්න පුළුවන් ඉදි ජීවිතයක් ගත කරන්න කියන එක තමයි ඕගොල්ලෝ ඒකෙන් කියන්නේ. ඔවුන්ගේ දැක්මට ඒක හරි. නමුත් භික්ෂුන් වහන්සේලා අමතු තථාගතයන් වහන්සේ කළ මේ ප්‍රකාශය මොකද්ද තිබෙන්නේ? ඒක කියවෙනවද? මහණෙනි කිව්ව පමණින් ඒක භික්ෂුන් වහන්සේලා සඳහා සීමා කරන්න එපා. තේරෙන අය සඳහා, ආර්ය පුද්ගලයන් සඳහා කියලා ගත්තත් හරි. මරණ සතිය භාවිතා කරන්න. භාවිත නැවත නැවතත් භාවිතා කරන්න. භාවිතා කරව. එය
මහත් වූ උපරිම ප්‍රයෝජන ගෙන දෙන සුළුයි මහත්ඵලා. යහපත් විපාක ගෙන සින සුළුයි මහානිසංසා. අමත ඕ ගදා නිවීම නැමති මගට බැසගත්තේ වෙයි. අමත පරියෝසානා නිවන් කෙලවරකට ඇත්තේ වෙයි. මරණ සතිය බුදුරජාණන් වහන්සේ වදාලාකාරයට භාවිතා කරන්න පුළුවනි නම් ඒක මේ කියන අරුත් අපට ලබා දෙන්නා වූ දෙයක් වෙන්න ඕන. අර කිව්ව මරණ බව දැනගෙන ජීවත් වෙන්න කියන එකේ මේක තිබෙනවද? එහෙම නැත්නම් මමත් මේ සමාජයේ ජීවත් වෙමින් යම් යම් අය මේ මරණ සතිය භාවිතා කරන හැටි අහලා තිනවා. මම කවදා හරි මහලු වෙනවා, කවදා හරි මැරෙනවා. ඒක මතක් කරගෙන ජීවත් වෙන එක මරණ සතිය කියලා. මට තේරෙන්නේ නැහැ. ඒ ජීවිත අවසානයේ සිද්ධ වෙන මරණයක් ගැන හිතන මරුණාම කොහොමද ඒක මරණ සති වෙන්නේ? මරණය ජීවිතාවසානයේ නම් අවසන් ස්කන්ධයන්ගේ මිදී යාම. එතකොට බලන්න පුළුවන් එක සැරේයි. නමුත් මේක පේනෝනේ භාවිත නැවත නැවත භාවිතා කරන්න කියලා. ඒ නිසා මම කල්පනා කරනවා මේ ජීවිතාවසානයේ සිද්ධ වෙන මරණයක් ගැන කල්පනා කරලා බය වෙන්න හීනමවන්න කියලා නෙවෙයි මේක කියන්නේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් නිවන් මගට පිළිපන් සහ නිවන කෙලවරකට ඇති ප්‍රතිඵලයක් ලැබෙන්න ඕන. ඒක හිතේ තබාගෙනයි අපි මේ සූත්‍රය ගලපන්න ඕන. නමුත් මෙතන තව දෙයක් තිබෙනවා. මේ දේශනාව අපි පැයකින් ඉවර කරන එකක්. මේක වැරදි ගොඩාක් තිබෙනවා. මේ බුදුන් වහන්සේගේ වැරදි නෙමෙයි. භික්ෂුන් වහන්සේලා මරණ සතිය කියලා භාවිතා කරපු ක්‍රම 7ක් තියෙනවා වැරදි. වැරදි දේවල් අපි කළත් වැරදිනේ. ඒ නිසා ඒක 7ම විග්‍රහ කරන්න ගන්න බෑ මේ වෙලාවේ. කෙටියෙන් කියලා නිවැරදි එකට විතරයි යන්න කල්පනා කරන්නේ. අපිට නිවැරදි එක නෝන. මම එකෙන් දකිනවා එදත් තථාගතයන් වහන්සේ වදාළ දේවල් තම තමන්ට රුචි පරිදි කැමැති පරිදි තේරෙන පරිදි අනුගමනය කරන්න ගිහින් තියෙන බව. මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මහණනි ඔබ මරණ සතිය වඩනවාද කියන ප්‍රශ්නය අහපුවහම එහේ ස්වාමීනි මම මරණ සතිය වඩනවා. එක්කෙනෙක් උත්තර දෙනවා. දෙන්නෙක් උත්තර 7 දෙනෙක්ම උත්තර දෙනවා. කොහොමද වඩන්නේ? පැහැදිලි කරලා තිබෙනවා. මම දවසක් ජීවත් වෙනවා නම් ඇති මට මරණයටපත් වෙන්න. මම දවස් භාගයක් ජීවත් වෙනවා නම් මට ඒ ඇති. නැත්නම් රාත්‍රියක් ජීවත් වෙනවා නම් මට ඒ ඇති. දවල් කාලයක් ජීවත් වෙනවා නම් මට ඒ ඇති. ආහාර පාත්‍රයක් වළඳන තරම් ජීවත් වෙනවා නම් මට ඒ ඇති. ආහාර පාත්‍රයෙන් භාගයක් වළඳන තරම්, බත් කටවල් කීපයක් වළඳන තරම්, එක බත් කටක් වළඳන තරම්. මේ විදිහට උත්තර 7ක් දෙනවා. මේවම නොවෙන්න පුළුවන් ආසන්න වශයෙන් මම මතක් කළේ. තථාගතයන් වහන්සේගේ උත්තරේ මොකද්ද? මේ භික්ෂූන්හු පමත්තයි, ප්‍රමාදයි. දන්දංහි මරණ සතින් භාවේති. ප්‍රමාදයි කල් හෙමින් ප්‍රමාද වෙලා මරණ සතිය භාවිතා කරනවා. මරණ සතිය භාවිතා කරන්නේ නැහැ. ඒක ප්‍රමාදයි. අර ඔක්කොම වැරදි කියලා කියන්නේ. ඔවුනුත් හිතලා තියෙන්නේ අර ඊළඟ මරණයක් ගැන. නමුත් අපිට මේ පදේ මෙතෙන්ට උදව් කරගත්තොත් කන්දේසු ජායමානේසු ජීයමානේසු මියමානේසු ස්කන්ධ නම් වූ සමූහය නැත්තම් ස්කන්ධ පංචකය උපාදාන ස්කන්ධය ජායමානේසු හටගන්න කල්හි ඒ මොහොතේම ජීයමානේසු දිරණ කල්හි මියමානේසු මිය යන කල්හි කනේ කනේ තං සනයක් සනයක් පාසා ඔබද ඕනෑම කෙනෙකුට මේක හරි ඔබ කියන ඕන කෙනෙකුට උපදින්නෙහිය දිරන්නෙහිය මැරෙන්නෙහිය ඒ මරණය ජීවිතාවසානයේ මරණයද අන්න ඒකයි තේරුම් ගන්න ඕන. ඒ නිසා මේ බුදුන් වහන්සේ මින් පසුව කියලා පැහැදිලි කරලා තිබෙන කාරණේ අවසන් භික්ෂුව වදාළ කරුණ හා ගලපලා තිබෙනවා.
උන්වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ හුස්ම රැගෙන පහත හෙළන තරම් කාලයක් ජීවත් වෙනවා නම් ඇති කියලා. ඒකෙන් කියන්නේ අර ජීවිත අවසානයේ මරණය එතෙන්ද සිදු වෙන්න ඕන කියන එක නෙමෙයි. හුස්ම රැගෙන පහත හෙළනවටත් වඩා ඉක්මනින් අපි තුල මරණයක් සිද්ධ වෙනවා. නමුත් පෘථග්ජන පුද්ගලයා එහෙම මරණයක් දකින්නේ නැහැ. ඔහු කල්පනා කරන්නේ ජීවිතේ උපත් එකයි ජීවිත අවසානයේ තමයි මරණයටපත් වෙන්නේ. ඒ නිසා ඔහු මේ මම මැරෙනවා කියන අදහසින් කය පොළොවට පස්සෙන එක තමයි කල්පනා කරන්නේ. මේ පෘථග්ජන කාටවත් ජීවිත අවසානයේ මරණය දැනගෙන මැරෙන්න බෑ. මොකද ඒ වෙනකොට ස්කන්ධ අතහැරීගෙන යන්නේ සිහිය නැතු වෙලා යන්නේ. ඒක සිහියෙන් භාවිතා කරන්න ලේසි නෑ පෘථග්ජන අයට. ඔවුන්ගේ ඉරණම මොකද්ද? අන්න ඒකයි ඉගෙන ගන්න ඕනේ ඊගාවට. අපි හොඳට ඉගෙන ගන්න ඕන අපි මෙහාට එනකොට මෙලොවට එනකොට මේ පස්දරෙන් හදාගත්ත ලෝකයක් අපේ හිතේ නැහැ. මනෝද්වාරයක් තිබුණේ නැත්තේ නෑ. තිබුණා ඒක පෙරලෝට පෙර ජීවිතයට අදාළයි මෙලොව වශයෙන් කිසිවක් අපට නැහැ. එහෙනම් ඒ නිසා තමයි දරුවෙක් නිින්ද ගියාපුවාම මේ ලෝකේ නැතුව සිනා ලෝකෙක ඉන්නේ. දුක් ලෝකෙක ඉන්නේ. සිහිනෙන් බය වෙන්නේ. තම තමන්ට සිහිනෙන් පේන ආකාරයේ මෙලොවින් ගත්ත දේවල් නෙමෙයි. පෙර පුරුදු මනෝලෝකයට වැටීමක්. දරුවට හිනාවෙන්න තව උගන්වලා නැහැ. දරුවට අඬන්න තව උගන්වලා නැහැ. නමුත් හීනෙන් අඬනවා බය වෙලා. හීනෙන් සතුට වෙනවා පේනවා මූණේ. අන්න එහෙම බාහිර අරමුණු නැතත් අපට සිතේ තියෙන ලෝකයක් තිබෙනවා. මේ ලෝකේ තමයි මව්කුසක දරුවෙක් හැදෙන්න උදව් වෙන්නේ. මේ ලෝකයක් නැත්තම් මව්කුසක දරුවෙක් හැදෙන්නේ නැහැ. අම්මගෙන් තාත්තගෙන් පවණක් එකතු වෙලා. ඔය තුන්වැන්නාගේ පැමිණීම කියන වචනේ පාවිච්චි කරන්නේ අදාළ කර්ම ශක්තියක මේ මනෝලෝකය මෙතෙන්ට සම්බන්ධ වෙන එක. අපි මෙලොවට ඇවිදින් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හඳුනා ගැනීමේදී බාහිර දේවල් උදව්වෙන් අපිට හඳුනා ගන්න සිත ඇසේ පහළ වෙන විට හඳුනාගෙන මේ රූප ශබ්ද ගන්ධ රස අපි අරමුණු වශයෙන් ගන්නවා. මේ ගැනීමේදී අපේ මතක ලෝකේ බලවත් වෙනවා. බලවත් වෙනවා විතරක් නෙවෙයි අපිට බාහිර වස්තු නැතුව මේවා පිළිබඳව හීනෙන් දකින්නත් පුළුවන් වෙනවා. අපි බාහිර ලෝකෙත් එක්කලා මේ සම්බන්ධ කටයුතු කරන්නේ මේක අතහරින එක තමයි අපි නිදා ගන්නවායි කියන්නේ. නින්දෙදි මේ කල කී දේවල්ම මේ විදිහට නැතත් අපිළිවෙලට එකිනෙකට සම්බන්ධ වෙමින් යන ලෝකයක් නැද්ද? සිහින දැක ඇති ඔබට මේ ලෝකෙ පිළිබඳ අවබෝධයක් ඇති. දැන් එතකොට මෙහිදී අපිට බාහිර වස්තු වල උදව් වෙන ලෝකයක් තිබෙනවා. මේවා නැතුවම නිින්ද ගියාපුවම එහි ලෝකයක් තිබෙනවා. නින්දෙදි ඔබට ඒක නින්දක් සීනයක් කියලා තේරෙනවද? මෙහි පවතිනා වූ යම් සතුටක් ඇද්ද ඒ හා සමාන සතුටක්. මෙහි පවතිනා වූ යම් තාක් දුකක් ඇද්ද ඒ හා සමාන දුකක් හිස් දෙයක් වශයෙන් තේරෙන්නේ නැහැ නේද? දැන් ඒ මනෝලෝකය හදාගන්නේ මෙහෙ කරන කින ක්‍රියාකාරකම් තුලින් නේද? එහෙනම් පෞකාර ලෝකයක් මෙහෙ ජීවත් වුණොත් මනෝද්වාරයේ පෞකාර ලෝකයක් නෙවෙයිද? යහපත් ජීවිත ගත කළොත් මෙහිදී මනෝද්වාරයේ ඊට අදාළ පුණ්‍යකාමී ලෝකයක් නෙවෙයිද? මෙහිදී දහන් සුවහුරු කළොත් එහෙම මනෝලෝකයක් මේ සංසුන් සමාධිය නෙවෙයිද ඉන්නේ? ඔබට තේරෙනවද බාහිර වස්තු නැතුවට සිතේ ලෝකයක් හදාගන්න පුළුවන් කියලා? දැන් මේ ලෝකෙට මොන බලාපොරොත්තු ලැබුවත් ඒ බලාපොරොත්තු තබන්නේවා තියෙනවා කියලා හිතාන. අන්න ඔහුට දිව්‍ය ලෝකේ තියෙනවා කියලා හිතාන එහෙම යන්න හැදුවොත් ඔහුට යන්න තියෙන දිට්ඨිය තියෙන නිසා යන්න වෙනවා. බඹලෝ තියෙනවා කියලා හිතාන මේ මතකට එළමුණොත් ඒක බලවත් වීම නිසා ඊට අදාළ සමාධිය හම්බුනොත් යන්න වෙනවා. අනාගත බුදුන් වෙනකල් මම මේ සංසාරේ ඉන්න ඕනේ කියලා දෘෂ්ටියක් හදාගත්තොත් ඒ නිසාම භව ගමනක් තියෙනවා. මේ භව ගමන ඔබට තිබෙන්නේ කය නිසාද? කය ඇතුලේ පවතිනා වූ මේ සිත නිසා නෙවෙයිද? සිතේ හදාගත්ත ලෝකයක් නිසා නෙවෙයිද?
ඒක සිතට එන සිතුවිල්ලක් වශයෙන් දකින්න නොතේරෙන කෙනාට කියනවා පෘථග්ජනයයි කියලා. ඒ නිසා මේ සිතට එන හැම හැඟීමක් සම්බන්ධයෙන්ම ඔවුන්ට මහ විශාල දුකක්, සැපක්, බරක්, කරදරයක්, හිරිහැරයක් මේ වගේ වදයක් තියෙන්නේ. ඒ නිසා ඔවුන් මේ දුක්සහගත දේවල් සිතට එනවට අකමැති. ඒ නිසා පරිසරයෙන් මග ඇරලා යන්න, මත්පැන් බීලා අමතක කරන්න, දුකින් බලා යාමට භාවනාව යොදා ගන්න මේ මිනිස්සු ක්‍රම හොයනවා. අන්න එහෙම ඒක සිද්ධ වෙන්නේ. නමුත් යම් කිසි දෙයක් සම්බන්ධයෙන් ජීවත් වෙන්න ගිහින් දැඩිව ඇල්මක් ඇති කරගත්තොත්, නිවස හෝ කර්මාන්තය හෝ මුදල් හදල් හෝ Taman සතු දේවල්, ඊට පස්සේ ඔවුන්ට මේ පෘථග්ජන භාවය තුළ මේක තියෙන සිතුවිල්ලේ මේක අතහරින එක බොහොම ලේසි කියලා කියන්න තේරෙන්නේ නැහැ. ඒට උට කොහොමද මම මේක දාලා යන්නේ කියලා හිතෙනවා. අන්න එහෙම පෘථග්ජන පුද්ගලයාගේ ජීවිතාවසානයේ වෙන විට හදාගත්ත ලෝකයක් තුළ, බාහිරයෙන් හදාගත්ත ලෝකයක් තුළ සියල්ල ඔහුට තියෙනවා. මේ නිසානේ ඔහුට පරලොවක් හම්බ වෙන්නේ. නමුත් ඔවුන්ට කවදාවත් කියලා දෙන්න ලැබෙන්නේ නැහැ, තේරුම් ගන්න ලැබෙන්නේ නැහැ. මේ බාහිර දේවල් ආශ්‍රයෙන් හදාගත්ත ලෝකේ පවතින සිතුවිලි විතරයි. මේවට තියෙන ඇල්ම අතහැරියොත් මේ අදාළ සිතුවිලි ලෝකේ අනාගතයට යන්න වෙන්නේ නැහැ, නිදහස් වෙනවා කියලා තේරුම් ගන්න ලැබෙන්නේ නැහැ. මොකද ඔවුන් හිතන්නේ අර මම දුටු දෙමලිච්චා වගේ. ඔවුන් හිතන්නේ අර ඒ දණ්ඩක් දිග යනකොට මේ කෑමක් අරගෙන, මස් කටුවක් අරගෙන සුනකයා දැක්කා වගේ. ඒක ඉතින් තේරුම් කරේ නැත්නම් ඔහොම කියන්න බෑ. මස් කටුවක් අරගෙන යන සුනකයා ඒ දණ්ඩෙන් යනකොට දැක්කයි කියනවා, වතුර යට තවත් සුනකෙක් ඉන්නවා මස් කටුවක් අරගෙන. ඒ නිසා අර මස් කටුව උදුරගන්න මේක අතහැරලා පැන්නයි කියනවනේ. එහි හිටියේ නෑ සුනකෙක්, හිටියේ උගේම ප්‍රතිබිම්බය විතරයි. නමුත් ඌට ඒක තේරෙන්නේ නෑනේ. මම දවසක් වසර 20ක් 25කට පෙර මේවා මම දකින්නේ. නගරයට එන්න ඕන වෙලා බස් රථයක් එනතුරු පන්සල අසර පාරේ රැඳී ඉන්නවා. මෙතන නතර කරලා තියෙනවා මොටර් බයිසිකල් එකක්. මේකේ සයිඩ් කණ්ණාඩියේ වහලා දෙමලිච්චෙක් ඇතුලේ ඉන්න දෙමලිච්චට කොටනවා. ඌ දෙමලිච්චෙක් කියලා බලනවා ඇතුලේ ඉන්න. ඌ හිතන්නේම මේක ඇතුලේ තව දෙමලිච්චෙක් ඉන්නවායි කියලා. මම දැකපු දෙය මේ කියන්නේ. ඌට කවදාවත් තේරුම් කරලා දෙන්න හම්බ වෙන්නේ නැහැ මේ ඇතුළ දකින්න එක දෙමලිච්චෙක් නෙමෙයි, ප්‍රතිබිම්බයක් විතරයි කියලා. ඔහුගේ බිම්බයම ප්‍රතිබිම්බයක් වශයෙන් පේනවා. ඒ නුවණ නැහැනේ තේරුම් කරලා දෙන්න. ඔබත් මේ දෙමලිච්චක් නැත්තම් සුනකයා ගණයට වැටෙනවද? මම දුටුවා මගේ පන්සලේදී වහපු වීදුරු ජනේලයක් තියෙනවා. මෙතෙන්ට ඇවිදින් දෙමලිච්චෙක් වීදුරුවට කොටනවා. අරකට පස්සේ මම දැක්කේ මේක. මට ප්‍රශ්නයක් වුණේ නැහැ මේ දෙමලිච්ච විදුර කොටන්නේ මොකද්ද කියලා. ඌ හිතන්නේ ඒක ඇතුලේ මම දෙමලිච්චෙක් හිර කරන් ඉන්නවා කියලා එක්කන් යන්න මගෙන් ඉල්ලන්නේ අර. විදුරට කොටන්නේ ඇතුලේ ඉන්න දෙමලිච්චට. ඉතින් මට සමා වෙන්න කියන්න හිතෙනවා. මම පු탁ජන පුද්ගලයාගේ දැක්ම දෙමලිච්චට සමාන කළාට. තේරුම් ගන්නවා නම් මොකද්ද මේ මං කිව්වේ? ඔහුට ඇතුළතින් යමක් පෙනුනට ඒක පිළිබිඹුවක් පවණයි, ඇතුළේ මොකුත් නැහැ. ඔබට මේ බාහිර ලෝක ආශ්‍රයෙන් හදාගන්න ලෝකේ ඔක්කොම සිතුවිලි පමණයි. ඒවා ලොකුකම් පුංචිකම් ඔබට ආවෙනික ආකාරයෙන් හදාගත්ත වරද නිසා නෙමෙයිද මේ වදේ තියෙන්නේ. ඔය කියවනටත් කියන්නේ මොකද්ද මේ ලොකු කරගන්නවයි කියලා. බෑන ලොකු කරගන්නවා, නැන්දම්ම ලොකු කරගන්නවා, ලේලි ලොකු කරගන්නවා, හැම කියලා පෙන්නන්නේ. ඇති හැටියක් වෙනකොට ලොකු කුඩා කරගන්න පුළුවනි අපිට. ඒ විදිහට අපි විසින් මේ ජීවිතේ හඳුනා ගැනීම සඳහා පහළ වෙන්නා වූ අරමුණු පහළ වෙන්න ඕන. අගයක් එකතු කරනවා.
ලෝක ධම්ම සූත්‍රයට අනුව නම් 8 ආකාරාගයක්. ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රසංසා යසායස කියන 8 යටතේ 4කට ඇලෙන්න සහ 4ක් ප්‍රතික්ෂේප කරන්න. ඒ අගේ තිබුණේ නැහැ මුලින් දරුවෙකුට. අපි තමයි අගේ එකතු කරන්නේ. ඒ අගේ නිසා තමයි ඊළඟට ගැටෙනකොට මේ දෙපැත්තේ කම්පාව තියෙන්නේ. එහෙනම් අපිට තේරෙන්න ඕන බාහිර දේවල් උදව්වෙන් මේ සිතට එන අසිතවිල්ල අදහස අරමුණක් පමණයි එහි යමක් නැහැ කියන අවබෝධය ලබන්න ඇති නොහැකියාවට පෘථග්ජන භාවය කියනවා. ඒ නිසා ඒ අරමුණු කෙනෙක් දෙයක් තැනක් හතුරෙක් වටිනා නොවටිනා දේවල් වශයෙන් අරගෙන විඳවන එකට සංසාර දුක්ඛය කියලා කියනවා. මෙන්න මේ විදිහට විසාකා සූත්‍රයේ වදාළ වදන් පදේ මෙතන ගන්නවා නම් ජීවත් වෙන්න ගිහින් මේ දෙමලිච්චගේ ක්‍රියාකලාපේ අනුගමනය කරන්න ගිහින් සිතට එන අරමුණට රැවටිලා ඒක කෙනෙක් දෙයක් තැනක් කොට ඇලිලා ගැටිලා මුලා වෙලා අරමුණෙහි ඇලෙන සංඛ්‍යාව 100ක් දක්වා ඇති කරගත්තොත් ඔහුට ජීවිතයේ දුක් 100යි 1000ක් දක්වා ඇති කරගත්තොත් 1000යි මේ පෘථග්ජනයාගේ ඉරටම කතා කරන්නේ. දැන් එහෙනම් ජීවිත අවසානයේදී මේ ස්කන්ධ පංචකය අතෑරෙන විට ඊළඟට එන සිතුවිල්ලේ යමක් තියෙන නිසා මුලාවක් තියෙන නිසා තමයි අදාළ සිතුවිල්ලට අනුව කාම දුගතිය, කාම සුගතිය, රූපී අරූපී භව ඔබට ලැබෙන්නේ. අන්න ඒවා ලැබෙන තැනට මරලෝ සැපත් වෙන එකට කියනවා පුද්ගලයා මරණයටපත් වෙනවායි කියලා. ඒ බුදුන් වහන්සේ වදාළ මරණ සති නෙමෙයි. ප්‍රමාදය. ප්‍රමාද පුද්ගලයින්ගේ මරණය. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මරණ සති කියලා එකක්. ඒක එක සැරයක් බලන්න කියලා නෙමෙයි පෙන්වන්නේ භාවිතා කරන්න කියලානේ. භාවිතා කරන්නේ නම් මොකද වෙන්නේ? මහත්ඵල මහානිසංස ලැබෙන අතර නිවන් මගට පිළිපන්නේ වෙයි, නිවනට බැස කෙලවර කොට ඇත්තේ වෙයි. දැන් මෙන්න මේක ගලප ගන්න. කෙනෙකුට මේ නිවීම කියන එක හමු වෙන්නේ කුමක් නිසාද? ආසවක්ඛය ඥානය පහළ වෙලා සියලු ආසය ෂේ වුණාම. පුනත් භවයට හේතු නැති වුණාම. අධ්‍යාත්මිකේ ලෝභෙන් දේශයෙන් මන් හිස් වුණාම. අපාය යන්න උපාදාන හේතු නැත්තම් ජීවිතෙන් එහා පැත්තට අපාය යන මරණයක් නැහැ. කාමසුඛ සුගතිය උපදින උපාදාන හේතු නැතිනම් කාමසුගතිය උපදින මරණයක් නැහැ. බබලෝ උපදින හේතු නැත්නම් බබලෝ උපදින්න දල මරණයක් නැහැ. මේ ත්‍රිවිධ මරණයක් නේ. පාපයෙන් පරලෝකියත් මරණය, පිනෙන් පරලෝකියත් මරණය, ධානයෙන් පරලෝකියත් මරණය. හැබැයි මරණ සති නෙමෙයි එකක්වත්. ඒ නිසා උත්පත්ති හම්බ වෙනවා. එහෙනම් අපි මොකද්ද තේරුම් ගන්න ඕන? තථාගතයන් වහන්සේ වදාළ පරිදි මේ මරණ සති කියන එක පාවිච්චි කරන්න ඕන අපි. භාවිතා කරන්න කියනවානේ. කොමක්ද මෙතන මේ ඇස කන නාසය දිවකය සිත මුල් කොටගත් අරමුණේ ඉරණම හටගෙන මිය යන එක. නමුත් පෘථග්ජන පුද්ගලයා මීට සිදු කරන දේ කුමක්ද? මේ අරමුණු සමග ඇලී නිකම් මේ යන්ට නොදී යලි ඵලයක් හටගන්න අවශ්‍ය හේතුවක් ඉතුරු කොට මිය යන එක තමයි සසර පුරුදු කරන් ආවේ. අනේ හේතු ඉතුරු කොට මේ යන කටයුත්තට පුරුදු වෙලා ඉන්න පුද්ගලයාට සිදු වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ මරණ සති නෙමෙයි මරුගෙන යාම. දැන් අපි තව වචනයක් මෙතෙන් එකතු කරගනිමු. දුටුගැමුණු රජතුමාගේ කතාවෙන් තමයි පටන් ගන්නෙ. මොකද්ද? දුටුගැමුණු රජතුමා තමන් කළ දේවල් සියල්ල පොතක ලියලා තියලා ජීවිත අවසානයේ පින්පොත කියවුවා. මොකද්ද මේකෙන් කියන්නේ? පුණ්‍ය චේතනා උත්පත්ති කරගෙන පිනෙන් පරලෝ යන්න පාරක් හදාගත්තා.
අදටත් සමහර අය ගාව තියෙනවා සමහර දරුවන්ට පොත් ලියවලත් දෙනවා අපේ අය පින්පතක් හදාන කියවන්න පුරුදු වෙන්න කියලා. පින්පතක් හදාන කියවුවොත් ඒකට ලැබිනම් පව්පත යට යයි. පින්පත ඉස්සර වෙලා පිනෙන් පරලෝ යාම ලබා දෙයි. මැරෙන්නේ නැද්ද? මැරෙනවා. නමුත් පව්පතට වඩා පින්පත පෘථග්ජනයාට වැදගත්. නමුත් මරණ සති භික්ඛවේ භාවේත අමතෝගද අමත පරියෝසානා කියන එක පින්පත භාවිතය තුලත් නැහැ. ඒකෙන් හදලා දෙන්න හදන්නේ පරලෝ නොයාමක් නෙමේ පරලෝ යාමක්. මොකද්ද පුනබ්බව කියන්නේ? උන දෙයක් නැවත වීම. සිදු වූ දෙයක් නැවත වීම. ඇයි සිදු වූ දෙයක හේතු ඉතුරු වුණාම ඊළඟ දවසට නැවත වෙනවා ඒක මතුවෙනවා. අද තරහ වුණා නම් හෙට තරහ මතුවෙනවා. අද ලෙන්ගත වුණා නම් හෙට දකින්නකොට ඒක උපදිනවා. මේ නැවත වීම නේද? පුනබ්බව ජීවිත අවසානයේ නෙමෙයි ජීවිතය තුලත් සිද්ධ වෙනවානේ. ඒකමනේ ජීවිතෙන් එහා පැත්තට සිදු වෙන්න ඕන කියලා තේරුම් ගන්න ඒක ප්‍රමාණවත් නේ. ජීවිතය කෙලවරදී කය අතෑරෙන එක කරුණාම නැත්තම් ජීවිතය තුලත් ස්කන්ධ පංචකයෙන් පංචකයට පුනබ්බව සිද්ධ වෙනවා. නැවත වෙනවා කියන එකනේ. දැන් තථාගතයන් වහන්සේගේ පැහැදිලි කිරීම තුළ එහෙමනම් කුමක්ද මේ පෙන්වන්න උත්සාහ කරනවා ඇත්තේ? බලන්න අපේ ජීවිත පිළිබඳව හිතලා බලලා. ලදරුවන් වශයෙන් මෙලොවට විත් තරුණයන් බවට පත් වෙලා රැකියා කරලා ආදායම් උපයාගෙන අවාහ විවාහ වෙලා මව්පියන් බවට පත් වෙලා තවත් විශාල ව්‍යාපාර උරුමකම් කොටස් මේ ආදී විශාල ප්‍රමාණයක් උරුම කරගන්නවා. අවසානයේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ආගම් ભેදෙන්තරව ජීවිත අතහැර දැමීමට සිදුවෙන එක. නමුත් මේ සියල්ල මේ තමන් උරුම කරගත්ත සියල්ල තමන්ගේ සිතේ තියෙනවා නම් එතකොට ඔහුට තියෙන ප්‍රශ්නේ මම කොහොමද මේවා දාලා යන්නේ? අන්න ඒකට කියනවා මැරෙන්න බැරුව ඉන්නවයි කියලා. ඇයි දාලා යන්න බැරි වෙලා තිබෙන්නේ? ඒවා සමග සිතින් ඇලී තිබෙන නිසා. නමුත් Taman සන්තක යම් දෙයක් ඇත්නම් ඒක ලෝකේ තියේවි. පවතින නීති රීති අනුව ඒකේ උරුමයකුත් ලබා දෙන්න පුළුවන් සාධාරණව බිරිඳට හෝ දරුවන්ට හෝ තවත් අයිති වෙන්න තියෙන අයට. අවුලක් ඇති නොවෙන්න. යථාර්ථය අනිවාර්යෙන්ම අතහැර යා යුතුයි. නමුත් ඒකට හුරු කලේ නැත්නම් ඒක තේරුම් ගත්තේ නැතිනම් කවදාවත් ඒක කරන්න බෑ ජීවිත අවසානයේදී. උදාහරණයක් වශයෙන් අපි මෙහෙම හිතමු. වත්මන් සමාජයේ ඇතැම්හු වෙඩිකාමිය යනවා. ඇතැම්හු පිළිකා රෝගයේ සැදීමිය යනවා. ඇතැම්හු මියුණ සැදි වෛරස් හැදීමිය යනවා. ඇතැම්හු ඩෙන්ගු වෛරසය හැදීමිය යනවා. ඇතැම්හු අක්මා සීරෝසිස් හැදීමත් පැන් පා නිසා මේ යනවා. සංඛ්‍යාලය කර නැති වුණාට කොරෝනා වසංගතයට වඩා විශාල ප්‍රමාණයක් මේ හැම එකක් තුළම රටේ මිය යනවා. ඔවුන් කැමැත්තෙන් මිය යනවද? ඔවුන් ජීවිතය අතහැරලා මිය යනවද? නැහැ. මෙන්න මේ தත්ත්වයට පත් වෙන්න වුණාම ඇයි මේ ශෝක කරන්න වෙලා තිබෙන්නේ? ඒවත් තමන්ගේ නිසා සහ තමන්ගේ හිතේ මේ එනකොට ඒවට උපේක්ෂා සහගත වෙන්න හිස් අසාර බවක් දකින්න බැරි නිසා. එහෙනම් මම දකිනවා පෘථග්ජන පුද්ගලයාගේ මරණය ශෝකාන්තයක්. ඒක පරලෝ යන්න හේතු ඉතුරු වෙන මරණයක්. මරණ සති භාවිතාවක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට මරණ සති භාවිතා කරන්න පුළුවන් නම් ඒක නිවන් මඟ සහ නිවනට බැසගත් කෙලවර කොට ඇති දෙයක් වෙනවා. අපි ඒක නේද හොයාගන්න ඕන. මම කවදා හරි මහලු වෙනවා, ලෙඩ වෙනවා, මරනවා කිය හිත හිතා ඉන්න නෙමෙයිනේ. හොඳයි අපි මතක් කරමුකෝ මේවට අමතරව වර්තමානයේ කොරෝනා වසංගතයත් ඇවිදින් තිබෙනවා.
ලංකාවේ සුළු වුණාට ලෝකේ ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයකට මේ වෛරසය නිසා ජීවිතයට ආයුබෝවන් කියන්න සිද්ධ වෙලා තිබෙනවා. ඔබ හිතනවාද මේ ලෝකේ ඉන්න කවුරු හරි කැමැත්තෙන් ගියයි කියලා? පෘථග්ජන කාටවත් යන්න වෙන්නේ නැහැ. අපිත් අපේ ජීවිතාරම් බලන්න හදිසි අසනීපයක් කරදරයක් වුණාම ඊට පස්සේ උත්සාහ කරන්නේ ජීවිතේ බේරගන්න නෙවෙයිද කියලා. තව ටිකක් කල්. නමුත් අපට දියුණු අවබෝධයක් තිබෙනවා නම් ගිලාන සූත්‍රයේ සඳහන් පාරේ යන්න. ගිලාන සූත්‍රයේ මින් පෙර මම කියපු එකක් අද ඒ නිසා විස්තර කරන්නේ නැහැ. ඒක තිබෙනවා. අසුරත් පුතග්ජනයා සම්බන්ධයෙන් නම් පරලොවකට අනාගත හේතු තබා තිබෙන බැවින් පව් හේතු ඉස්සරහට ගන්නවට වඩා ධාන හේතු ඉස්සරහට ගන්නවට වඩා පිළින් පරලොව යන එක අනුදැන වදාරයි. අනතුරුව තථාගතයන් වහන්සේ මෙම නුවරින් බැහැර වෙන්නට උත්සාහ කරන නිසා මහා නාම ශාක්‍යයා ප්‍රශ්නයක් අහනවා. ප්‍රඥාවන්ත උපාසක පුද්ගලයෙක් ජීවිතාවසානයේදී මරණයටපත් යනවා නම් ඔහුට අපි උදව් කරන්නේ කොහොමද? ඔබට මොකක්ද දෙන්න ඕන උපදේශය? අන්න තේරෙනවා ප්‍රත්‍යඥ පුද්ගලයාගේ මරණය ප්‍රඥාවන්ත පුද්ගලයාගේ මරණ කියන මේ දෙකේදී අනුගමනීය ප්‍රතිපදා දෙකක් තියෙන බව. ප්‍රත්‍යඥ පුද්ගලයා අරමුණට එන දේ හිස්සසාර වශයෙන් දකින්න නොඇලී ඉන්න බෑ. ඔහු තවදුරටත් තමන්ට ජීවිතයක් තියෙනවා, අල්ලාගත්ත දේවල් තියෙනවා, තව තත්පරයක් හරි ජීවත් වෙන්න ඉන්න තමයි බලන්නේ. නමුත් අර සූත්‍රයේ තිබෙන දහම් පෙළේ සාරාංශය කුමක්ද? ඇත්තටම හදේ ආබාධයක් තුළින් හරි මේ කියන වෛරසයක් තුළින් හරි තව මොහොතකින් හරි මරණාසන්න වුණොත් වෛද්‍යවරුන්ට බෝධි පූජාවට මොනම සක්කරයකටවත් අපි එහෙම කියමුකෝ බේරගන්න බැරි නම් දැන් අනේ මාව බේරගන්න කියලා අඬන එකද කරන්න ඕන? අරමුණ අතහැරලා ඇස් දෙක පියාගන්න පුළුවන් වෙන්නද ඕන? ඇයි මම මේ අරමුණ අතහැරලා කියලා කියන්නේ? මොනතරම් ලොකු දෙයක් වුණත් සිතට ආවම අරමුණක් විතරයි. ඒ අතහරින්න බැරි අරමුණ ලොකුවට අරන් තියෙන නිසා. අර ගිලාන සූත්‍රයේ කොහොමද තිබෙන්නේ? පෙලක් පෙන්නනවා. ඔහු අපි කියන්නේ මියවන පුද්ගලයා උපාසක කෙනෙක් කියලා උපකල්පනය කරමු. ඔහු වඩාත් සමීප හිටියේ බිරිඳට නැත්නම් දරුවන්ට. උපදෙස් දෙන්නේ බිරිඳ දරුවෝ මෙහි ජීවත් වෙයි. සම්පත් ටික උරුම වෙයි. තමන්ගේ හිතේ තිබෙන අදහස අතාරින්න අරමුණ. ඒක පෘථග්ජන පුද්ගලයාට නෙමෙයි අර ප්‍රඥාවන්ත පුද්ගලයාට. දෙවනුව ඔහු ඇලුම් කරන්නේ ඕපපාතික දිව්‍ය ප්‍රතිසන්දියටද? එහෙනම් ඒකත් අරමුණේ හදාගත්ත ලෝකයක්. අනිවාර්යෙන් දිව්‍ය ප්‍රතිසන්දිය කියන්නේ මේ වගේ මහ බිමක් නෙමෙයිනේ. ඕපපාතික ප්‍රතිසන්දියක්. පින මුල් කොටගත් දිගු කාලීන සතුටක මනෝලෝකයක විඳීමක්. ඔහුට තේරෙනවා නම් ඒකෙත් සිද්ධ වෙලා තියෙන්නේ අරමුණු රසය ඇල්වගෙන සිටීම හදාගත්ත කාම ලෝකය කියලා. ඒකට තිබෙන ඇල්ම ඔහුට අතාරින්න පුළුවන්. මේ දහම් පෙළ නම් පෙන්ලා තිබෙනවා ඊට වඩා එහාට ගියාපුවාම අර රූපී අරූපී ධාන වලින් කාලක්‍රියා කරන ඒවා කෙරෙහි ඇල්මක් තියනවාද කියලා. තියෙනවා නම් ඒක අතාරින්න කියලා කියනවා. අර බලන්න ප්‍රඥාවන්ත උපාසක කෙනාට බුදුරජාණන් වහන්සේ පෙන්ලා තිබෙන්නේ කොහොමද මම මැරෙන්නේ කියලා නෙවෙයි අතාරින්න. බාහිරෙන් ජීවිතාවසානයේ අතහැරෙන දේ සිතින් අල්ලාගෙන Tamanට අදාළ ලෝකයක් හදාගන්න නැතුව සිතිනුත් අතහැරගෙන යන්න. මේ සිතින් අතාරිනවයි කියන එක වෘත්තඥාට කරන්න බෑ. ඒකට හොඳ අවබෝධයක් තියෙන්න ඕන ලෝකේ ඔක්කොම තියෙන්නේ අරමුණක කියලා. අරමුණේ තියෙන බලවත්කම තුළ තමයි ඒක ලෝකේ බවට පත් වෙන්නේ කියලා. අරමුණේ තියෙන ලොකු කුඩා සියල්ල අතහරින්න පුළුවන් නම් බාහිර ලෝකේ අතහැරෙන්නේ නැහැ. ඔප්පු තිරප් වලින් නීති වලින් අයිති වෙලා තියෙන සේරම දේවල් එහෙම තියේ විහිමිකම්.
තමන්ට අනාගතක් ලෝකයක් හදන මනෝලෝකයට තියෙන ඇල්ම ජීවිතාවසානයේ හදන්න බෑ. පෘථග්ජනයින්ට හදන්න බෑ. ඒක තේරුම් යන්න ඕන කොහොමද? ඒක තේරුම් යන්න ඕන මනෝපුබ්බංගමා ධම්මා කියන පදයෙන්. කයින් පරලෝ යන මිනිස්සු මේ ලෝකේ නෑ මොනම ආගමකවත්. කය උදව් කරගෙන පස් දොරෙන් හිතේ හදාගන්න ලෝකයක් තියෙනවා මේ ලෝකේ ඉන්න ඔක්කොටම. ඒක තමන්ගේ පැතුම් බලාපොරොත්තු උගත්කම් ධනවත්කම් ආවේනික මට්ටමින් පවතිනවා. බාහිර ලෝකේ අතෑරුණාට මේ අධ්‍යාත්මික ලෝකය කියන එකේ යමන්ට යමක් තිබෙනවා. මට මතකයි දුක කියන්නේ මොකක්ද කියලා අහපුවම දීපු උත්තරයක් තියෙනවා. අධ්‍යාත්මික ආයතන 6 දුක්ඛ සත්‍ය බව කිය යුතුය. දුන්නහන්සේ වදාරනවා 30 වචනීය. බාහිර ආයතනය කියන්නේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ අරමුණට එන එක හිතට. අධ්‍යාත්මික ආයතනය කියන්නේ ඇස, කන, නාසය, දිව, කයස්තට. අර බාහිර දේවල් උදාවෙන් හිතේ හදාගත්ත ඇහැ, කන, නාසය, දිව, කය නේද? එහෙනම් පරලෝක ගෙනියන්න අපට ඇහැක්, කනක්, නාසයක් දෙයක් හදලා දෙන්නේ. ඔබ අහලා තියෙනවද නික්ලේසී උතුමන්ට හීන පේන්නේ නැහැ කියලා? ඇයි ඒ? හීන පේන්නේ නැත්තේ ඇස් නැති හින්දාද? නෑ. අර මනෝලෝකයට ඇල්මක් ගැටමක් නෑ. සියල්ල අතහැරපුවම සංසොන්. හීන පේනවා කියන්නේ බාහිර ලෝකයේ ආශ්‍රයෙන් තමයි හීන පේන්නේ. බාහිර ලෝකේ ගැටුම් නම් සිහින ලෝකේ ගැටුම්. බාහිර ලෝකේ ඇලීම් නම් සිහින ලෝකේ ඇලීම්. බාහිර ලෝකේ හොරකම් නම් සිහින ලෝකේ හොරකම්. මෙන්න මේ මිනිසා තේරුම් ගන්න ඕන ජීවත් වෙන්න ගිහින් අවංක භාවයෙන් තොරව ලෝකේ කටයුතු කරන්න ගියොත් තමන් හොරෙක් බවට පත් වෙනවා මනෝමය ద్వාරයේදී. ඒ හොරාට අවශ්‍ය දඬුවම ඊට පස්සේ මනෝමය ద్వාරය ඔසින් ලබලා දෙනවා. එහෙනම් මේ යුගයේදී මට හොඳටම ගැලපෙන කාරණාව නැත්නම් සමාජයට ගැලපෙන කාරණාව ජීවිතේ අවසන් සමුගන්න මොහොතක් ආවොත් අනේ එපා කියලා ඉල්ලන්න නෙමෙයි. ගැලවෙන්න විදියක් හොයන්න නෙමෙයි. අරමුණට එන දේ අතහරින්නේ කොහොමද කියලා දියුණු කරගන්න. එතකොට පව් හේතු නැත්නම් යන්න පරලොවක් නැහැ. පින් හේතු නැත්නම් යන්න දිව්‍ය ලෝකයක් නැහැ. ධාන හේතු නැත්නම් බඹලොවක් නැහැ. එතකොට පරලෝ යන්න කෙනෙක් නැහැ. පරලෝ යන්න කෙනෙක් නැහැ. පරලෝ යන්නේම පව් හේතු වල ඵලය, පින් හේතු වල ඵලය, ධාන හේතු වල ඵලය මනෝද්වාරයේ තිබෙන නිසා ලෝකයක්. දැන් මෙන්න මේකෙන් මිදෙන්න තමයි මේ අපි කතා කරගෙන ආපු පෙළේ මරණ සති කියන එක යොදා ගන්න ඕන. දැන් මරණ කියන වචනේ ජීවිතාවසානයට ගන්න එපා. සති කියන එක Taman තබා තිබෙනා වූ මුදල් තියෙන තැන පිළිබඳ සිහියට ගන්න එපා. ස්කන්ධ පහෙන් පහට උපදිනවා කැමති වුණත් නැතත් මිය යනවා. ජායමානසු ජීයමානසු මිය යනසු. මේ ස්කන්ධ පහේ මැරීම තුල තිබෙනා වූ කරුණු දෙකක් තේරුම් ගන්න බලන්න. පෘථග්ජනයාගේ ක්‍රියාකලාපය සහ ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයාගේ ක්‍රියාකලාපය අතර වෙනස තේරුම් ගන්න බලන්න. පෘථග්ජනයා මේ හැම අරමුණක්ම මගේ මම මගේ ආත්මකට අල්ලා ගැනීමෙන් අතහරින්නේ. ඒකට කියන්නේ එහෙනම් ස්කන්ධ පහ මිය ගියාට අනාගත ඵලයක් උපදින හේතු හේවත් කර්ම බීජ ස්කන්ධ පහ තුල රැස් කරලයි ඔහු අතහරින්නේ. මේ මරණ සති නෙවෙයි. මේ අල්ලා ගැනීමෙන් සංයෝගයට බැඳෙන සතරට බැඳෙන හැටි. එතකොට මෙහෙම අතෑරපුවා එහෙම අල්ලගෙන අතාරින අයට ජීවිතාවසානීත් මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි අවසන් අරමුණට අනුව කය විඳුනාට අර කරපු ක්‍රියාකාරකම් වලට අනුව විපාකයකටත් හිමිකම් කියන්න සිද්ධ වෙනවා. මම දකිනවා පාප විපාක, පුණ්‍ය විපාක, ධාන විපාක සියල්ල ලෞකිකයි. ස්කන්ධ ලෝකයේ තුල තියෙන ලෝකෝත්තර නැහැ. ලෝකෝත්තර විපාකෙට හිතාදන්නේ කොහොමද? අපි පුංචි කාලේ ඉඳලා කරපු දේ නොකර ඉන්න වෙනවා. අපිට පුළුවන්කමක් තියෙන්න වෙනවා අරමුණ හටගෙන මිය යාමේදී අනාගත ඵලයකට බීජ
රැස් නොකර අනාගත ඵලයක් උපදින්න අත්‍යවාරමක් නොදා අවසන් කරන්න. ඒක ත්‍රිපිටකයේ සඳහන් කරලා තිබෙන්නේ කොහොමද? තථාගතයන් වහන්සේ මේ තේරුම් අරගෙන විවිධ වදන් වලින් මේක පෙන්වලා තිබෙනවා. අල්ලා නොගැනීමෙන් නොතැවුල දේශනා කරමි. ජීවිතේ නෙමෙයි අරමුණ. අමඤ්ඤ මානෝ මුත්තෝ පාපි මතෝ මමත්වෙන් නොගැනීමෙන් මේකෙන් මිදෙනවා. අනුපාදී මානෝ මුත්තෝ පාපි මතෝ උපාදානය කර නොගැනීමෙන් මේකෙන් මිදෙනවා. අනබිනන්දන මානව මුත්තෝ පාපි මතෝ අභිනන්දනය සතුටින් පිළි නොගැනීමෙන් මමත්වෙන් නොගැනීමෙන් මිදෙනවා. මේ ඔක්කොගේම කියන්නේ මරණ සතිය බව ඔබට තේරෙනවද? ස්කන්ධ පංචකය අනාගත ඵලයක් උපදින පව් හේතු පින් හේතු ධාන හේතු උපාදාන වෙන්න නොදී අවසන් වීමට මරණ සතියයි කියනු ලැබේ. හුස්ම ගන්න සෙනෙකින් තියෙන පෙන්වන්නේ අන්තිමට. එතකොට මරණයට සිහිය. අර කවදා හරි මරණ එක නෙමෙයි මේ කතා කරන්නේ. ස්කන්ධ පංචකයෙන් පංචකයට යලි උපදින්න හේතුවක් ශේෂ නොකරමේ අනේකට බුදු සාරි සත්‍ය මරණය කියනවා. ඇයි මම මෙහෙම කියන්නේ? මෙහෙම කියන්න හේතුවක් තියෙනවා. මුළු මහත් ත්‍රිපිටකයම කියවා බැලීමේදී මිනිසා පරිහරණය කරන්නේ ස්කන්ධ පංචකයක් බවත්. ස්කන්ධ පංචකයට එන දේවල් ආත්ම කොට ගැනීමේදී අනාගත භවය හදන හේතුව ඉතුරු කරන බවත්. එය ප්‍රමාදයේ බවත් තථාගතයන් වහන්සේ වදාරලා තිබෙනවා. අප විසින් ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් අරමුණු වල ආසක්ත වීම තුලින් සසර හැදෙන බවින් උගන්වනවා. සසරෙන් නිදහස් වෙන්න නම් අපට අනාගත ඵල උපදින්න හේතු නොතැබීම සිදු කර යුතුයි කියන එක තේරෙනවා. මොනම පාරකින් ගත්තත්. ඇයි මොනම පාරකින් කිව්වේ? තිලකුණු වැඩිම තුලින් ගත්තත්. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තුලින් ගත්තත්. පටිලෝම පටිච්චසම්පාදය තුලින් ගත්තත්. කාය වේදනා චිත්ත ධම්ම අනුපස්සනාව ඔස්සේ ගත්තත්. කර්මක්ෂය කිරීම තුළින් ගත්තත්. මරණ සතිය තුළින් ගත්තත්. බොජ්ජංග වැඩීම තුළින් ගත්තත්. මේ පෙන්වන්න හදන්නේ මොකක්ද? ස්කන්ධ පංචකය උපාදාන නොවි හේතු ඉතුරු නොවි අවසන් වීම හේවත් නිර්වශේෂ නිරෝධය වඩන්න ඕන. පුරුදු කරන්න ඕන. නැවත නැවතත් පුරුදු කරන්න ඕන. එහෙනම් අපට ඔබ හැම දිනාටත් මටත් ජීවිතයේ අවස්ථාවක් එනවා. මුදල් වලට, වෛද්‍යවරුන්ට, බෝධි පූජාවට, බේත් හේතු වලට මොනවටවත්ම නවත්තන්න බෑ. දැන් මාව බේරා ගන්න කියලා අඬන එකේ දොරන එකේ තේරුමක් තියනවද? නෑ. පුළුවන්කම තියෙන්න ඕන අරමුණ අතෑරලා ඇස් දෙක පියාගන්න. හැබැයි අවසන් මොහොතේ බෑ. බොහොම කල් වඩන්න ඕන. මේ ලෝකේ හැදෙන්නේ සිත තුළ ඒක තියෙනවා නම් ඔහුට ලෝකයක් අනාගත තියෙනවා. මේ ලෝකේ හදාගත්ත එකේ ඇලෙන්නේ නැත්නම් ඔහුට ලෝක වෙනකොට ලෝකෝත්තර හම්බ වෙනවා කියලා. අර ගිලාන සූත්‍රයේ අගට මොකද්ද කියලා තියෙන්නේ? මෙහෙම මේ ප්‍රඥාවන්ත උපාසක කෙනාට එන අරමුණු අතහැරගෙන යන්න පුළුවන් නම් ජීවිත අවසානයේදී අර අරූපී ධානයේ කෙරෙහි තියෙන ආසාවත් අතහැරෙනකොට අවුරුදු 100ක රහතන් වහන්සේ කෙනෙක් ලබන ප්‍රතිඵලය සහ ඔහුගේ ප්‍රතිඵලය අතර වෙනසක් නැහැ කියලා තථාගතයන් වහන්සේ වදාරලා නැද්ද? එනම් මරණ සතියේට බුදු සමයේ ඉතා ගැඹුරු හොඳ අරුතක් තියෙනවා. මේ මරණ සති කියන්නේ මොකේද කියලා මම වචන කීපකින් පෙන්නන්නම්. අරමුණක් තුල සිදුවෙන ක්‍රියාදාම දෙකක් තියෙනවා. අරමුණ ඇහෙන්නම් චක්කුංච පටිච්ච රූපේච උප්පද්දේ චක්කු විඥානං. අරමුණ කල්පනාවෙන් නම් මනෝච ධම්මෝච උප්පජ්ජති මනෝ විඥානං. තින්නම් සංගති පස්සෝ. හයටම තින්නම් සංගති පස්ස. අරමුණ. පස්සපච්චයා අන්න අපිට කැමති සැප දුක් උපේක්ෂා වේදනා, වේදනාපච්චයා තණ්හා අන්න මම බවට පත් කර ගැනීම. මම නම් මගේ ආත්ම තමයි උපාදාන බව.
මේ තමයි සසරට බැඳෙන හැටි. මේ තමයි මාරයාට බැඳෙන හැටි. සූත්‍ර දේශනා 100 ගණනක වාදාරලා නැද්ද මේක නොකර ඉන්න හැටි? අපි කරමන් හිටපු දේ බුදුන් වහන්සේ මේකෙන් පෙන්නනවා. ඔය පෘථග්ජන පුද්ගලයා පව තුල පින තුල ධානය තුල පස්දොර තුල අරමුණට කරපු දේ තමයි මේකෙන් පෙන්වන්නේ. ඔබ ළඟ සිදුවෙන දෙයක් බව තේරුම් ගන්න. මේකට කියනවා ඇලීම. මේකට කියනවා ගැටීම. මේකට කියනවා මුලාව. මේකට කියනවා මමත්වෙන් ගැනීම. මේකට කියනවා ප්‍රමාදය. එම් ප්‍රමාදෝ මච්චනෝ පදං හරිනේ. දැන් එමනම් තථාගතයන් වහන්සේ වදාරන්නේ අප්‍රමාද වෙන්න. මේ මොහොතම දැන් මේ තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා කියන පදේට නමක් තියාගන්න. ස්කන්ධ පංචකයෙන් පංචකයට යලි උපදින්නට හේතු ඉතුරු කොට අවසන් කරන බැවින් අවශේෂ නිරෝධය. අවශේෂ නිරෝධේ ප්‍රමාදයයි. පවතුල හෝ පිනතුල හෝ ධානය තුල. මරණ සති නෙවෙයි. පමාවී මරණ සති වඩනවා. ඉතින් මට ආයෙත් මතක් වෙනවා බුදුන් වහන්සේ වදාළ මේක භික්ෂුන් වහන්සේලා වැරදි විදිහට තේරුම් අරගෙන තම තමන්ට කැමති පරිදි වැඩුවට උන්වහන්සේ ඔක්කොටම ප්‍රමාදයින් කියලා පෙන්නලා අවසානයේ පෙන්නනවා. ශනිකව ඉපදී මැරෙන තැනට සිහිය තියෙන්න ඕන. ඒ කියන්නේ ස්කන්ධ පංචකයේ උපදීම වැරීම පස්සතෝ උදයව්වයන් කියන්නේ මේක තමයි. අපස්සං උදයව්වයන් කියන්නේ ස්කන්ධ පංචකයේ ඉපදීම වැරීම නොදැන පුද්ගලයෙක් වශයෙන් හේතු ඉතුරු කොට අවසන් කරන එක. දැන් මේක ස්කන්ධ පංචකයේ ඉපදීම වැරීම උපාදාන කරගන්න නැතුව මැරෙනවා නම් එතකොට ඒකට මේ මම පෙන්නපු දහම් පෙළේ පෙන්නලා තිබෙන්නේ කොහොමද? අර තින්නම් සංගති පස්සෝස්සේ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා කියලා. ඒ තණ්හාව රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම හෝ ඕනේ තණ්හාවක්. කාම තණ්හා හරි ධාන තණ්හා හරි Tamanට තියෙන එක. මමත්වයෙන් නොගැනීමෙන් තණ්හා නැත්නම් උපාදාන නැහැ, උපාදානත් නැහැ, භව නැත්නම් එතකොට එහෙනම් උපාදාන භව නම් වූ ශේෂය සිදු වෙන්නේ නැහැ. අශේෂ වීම සිදු වෙන්නේ රාගයෙන් නෙමේ විරාගයෙන්. අශේෂ සිදු වෙන්නේ නිරෝධයෙන්. ඒ නිරෝධය කියන්නේ නිකම්ම නැති වෙනව නෙමෙයි. හේතු ඉතුරු නොකර නැතෙනවා. දැන් නැවත නැවතත් අපට ජීවත් වෙන ගමන් තම තමන්ගේ වැඩ කටයුතු කරන ගමන් මේ පස් දොරින් හම් වෙන අරමුණකට අශේෂ විරාග නිරෝධය යොදන්න පුළුවනි නම් දැන් එහෙනම් එතන තිබෙනවා නේද හේතු ඉතුරු නොකී අවසන් කිරීමට සිහිය. හේතු ඉතුරු නොකර අවසන් කිරීමට තිබෙන සිහියට මරණ සතියයි කියනු ලැබේ. දැන් ලෝභක්කය, දෝසක්කය, මෝහක්කය වෙන්න පටන් ගන්නකොට අමත ඕගදා නෙවෙයිද? අමස පරියෝසානා නෙවෙයිද? මහත්ඵලා හෝසි මහානිසංසා නෙවෙයිද? මෙහෙම බලන්න නැතුව කවදා හරි මම මහලු වෙනවා මැරෙනවා කියප කාටවත් මේක හම්බුණාද බලන්න? ජීවිත අවසානයේ මරණය බලන්න හම්බ වෙන්නේ එක දවසයි ඒක සිහිය තිබුණොත් විතරයි. සිහියක් නැහැ පෘථග්ජන පුද්ගලයාට පස්දර වෙනකොට මනෝද්වාරයෙන් එන එකේ යමක් තියෙනවා තියෙන එකට යන්න වෙනවා. අන්න එහෙනම් මේ නිරවශේෂ නිරෝධය සිදුවෙන ආකාරය තමයි මරණ සති භික්කවේ භාවේත මහත්ඵලා මහානිසංසා අමතෝගදා අමත පරිවසානා කියලා තියෙන්නේ කියලා කවදා හරි තේරුම් ගන්න වෙයි. එහෙම නැතුව අපි හිතන විදිහට ළමා කාලේ නම් මැරෙනකම්ම ළමා කාලේ නම් තව අවුරුදු 70කින් නම් මැරෙන්නේ තව 60ක් තියෙනවා. එහාට එහා පැත්තේ මරණය ගැන හිතා ඉන්නවා. හරියයිද? අරමුණු වලින් ලෝභ දේශ මොහ වැඩෙනවා. අරක ගැන හිතුවට වැඩක් වෙනවද? එනිසා මේ මම කවදා හරි මහලු වෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා කියන එක මරණ සතියක් නෙමේ කාගේ හරි මෝඩ ඉගැන්වීමක්. මේ මරණ සති සූත්‍රයට අනුව සැබෑවටම මරණ සතිය භාවිතා කළොත් ඒක නිවන් මගට බැසගත්තේ වෙයි, නිවන් කෙලවරකට ඇත්තේ වෙයි කියන බුද්ධ වචනය සිදුවිය යුතුයි. සිදුවෙන්න නම් මොකද වෙන්න ඕන? අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය නැත්නම් නිරවශේෂයෙන් නිරෝධය දිගින් දිගටම සිදුවිය යුතුයි. අන්තිමට මොනවද අතාරින්න තියෙන්නේ? අම්මද තාත්තද ගෙවල් දොරවල් ඉර කඩන්ද අතු පිටද මුදල් හදල්ද නෑ බාහිර ලෝකේ සියල්ල ජීවත් වෙනකල් Taman සතුටුයි ඊට පස්සේ Tamanට කැමති අයට හිමි වෙයි නීතිය. අරමුණෙන්
අතාරින්න. අරමුණක් තුළ හදාගත්ත ලෝකයක් තුළ සත්‍යය අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යනවා කියන එක තේරුම් ගන්න තරම් ඔබේ නුවණ වැඩෙන්න වෙනවා. ඒකයි මේ මනෝපුබ්බංගම ධම්මා කියන එකේ තේරුම. අරමුණ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහෙන් ගැනීමේදී සංයෝජනය වේ ඇලේ ගැටේ මුලාවේ ඒ නිසා භවගාමී වේ. අපට ඇලෙන්නේ ගැටෙන්නේ මුලාවෙන් නැතුව අරමුණ පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ අරමුණ හටගෙන අවශ්‍ය කාර්යය කරලා දීලා මිය යන්නේ අරමුණ මිය යන්නේ අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොකොට. මෙන්න මේ අනාගත ඵලයක් උපදින්නට හේතු ඉතුරු කොට අවසන් කරන්නට සසර පුරුදු කරගත්ත පුරුද්ද වළක්වන්නට තමයි බුදු සමයේ වීරියෝනකම තියෙන්නේ. වීරිය කරන්න ඕන අන්න ඒකටයි. විරියේන දුක්ඛං අච්ඡේති. වට මතකද? මේ දුක් තරණය කරන්න ඊතර වෙන්න වීරියකින් කරන්න ඕන. එහෙනම් අපට ජීවිතය තුළ යුතුයකම් වගකීම් ඉටු කර ගන්න ගමන් Taman වෙනුවෙන් වෙනත් වගකීමක් බුදුන් වහන්සේ පවර්ලා තිබෙනවා. ඒක මරණ සති සූත්‍රය තුළ පවතින හැටි තමයි මම මේ පැහැදිලි කරන්න විග්‍රහ කළේ. ඒකෙන් අල්ලා ගන්න පුළුවන් අය. ජීවිත අවසානයේ මරණයක් ගැන හිතන්නේ නැතුව කොයියම් මොහතක හෝ අපට මේන් වෙන් වෙන්න ආවොත් ඒ හිතේ තිබෙන ලෝකයට අනුව තමයි පව් වලින් පින් වලින් ධාන වලින් අනාගත ලෝකයක් අපට හැදෙන්නේ මනෝද්වාරයක් පංචද්වාරයක් තියෙන නිසා සහ මනෝ ලෝකයක් තියෙන නිසා. මනෝ ලෝකයක් නැත්තම් සතෙකුගේ මව් කුසක ශරීරයක් හැදෙන්නේ නැහැ. මතක තබා ගන්න බුදුන් වහන්සේගේ ගැඹුරු ඉගැන්වීමක් ඒක. නිකම්ම මව්පියන්ගේ එකතු වීමකින් ඕක හැදෙන්නේ නැහැ. ටෙස්ට් ටියුබ් එකක් තුළ නැවත් පරීක්ෂණාලයක් තුළ වුණත් මේ දෙක එකතු වෙනකොට මේ සංශ්ලේෂණයේදී මේ තුන්වැන්නාගේ පැමිණීම මනෝලෝකයක් බද්ධ වුණොත් මනෝලෝකයේ කරන කියන වැඩ යන්නේන කාරණාවලට අනුව තමයි අර කයක් නිර්මාණය වෙන්නේ. විස්මත නිර්මාණයක් මේක. අවශ්‍ය තැන් වලට සිදුරු හරි ගස්සලා හදන එක. විස්මත නිර්මාණයක්. එහෙම නැතුව නිකන් ඒක හැදෙන්නේ නැහැ. එතකොට ඕපපාතික ප්‍රතිසන්දිය කියන්නේ එහෙම ඝනකයක් හදාගන්න අවශ්‍ය මව් කුසක් නැති තැන. අර ටෙස්ට් ටියුබ් හෝල්ඩරයක් මම දකින්නේ කිසිම වෙනසක් නැතුව ටෙස්ට් ටියුබ් එකත් මම දකින්නේ ගර්භාෂයක්. අවශ්‍ය දේ සිදු වෙනවා නම් අදාළ හේතුන එකතු වෙන්න ඕනකමක් තිබෙන්නේ. අන්න එහෙම ඝනකයක් හදන්න නැති තැනක උපාදානෙන් ප්‍රතිසන්ද ලබන එකට කියනවා භූත ප්‍රේත දිව්‍ය බ්‍රහ්ම. ඒක අන්තරා භවයක් නෙමෙයි පුනර්භවයක්. දවසක් හරි දෙකක් හරි අවුරුදු 100ක් හරි 1000ක් හරි හිටියොත් ස්කන්ධ පංචකෙන් පංචකයට මරණයක් එතන සිදු වෙනවා. ඒ කාලය අපේ ජීවිතේ වගේ පුනර්භවයක්. ජීවිත කාලයක්. මෙහෙ මැරුණා උපදින තැනක් නැතුව ඉන්න අන්තරා භවය කියන වචනේ ස්කන්ධ පංචකය පිළිබඳ දන්නේ නැති අය ගොතපු බොරුවක්. ඔය ගන්ධබ්බ කියන වචනේ පාවිච්චි කරන්න එපා මෙහෙන් එහාට යන කියන අර්ථය ගන්න. මට මේ ඊයේ පෙරේද අහම්බෙන් දුරකථන පණිවිඩයකට සමන් දෙන්න සිද්ධ වුණා. මම අහගෙන හිටියා කියන දේ. මට අහන්න සලස්සන්න වෙන්නේ නැති කතා කරන්න නැත්තේ. උත්තර නොදී. ගන්ධබ්බ ශක්තියලු මවකුසට යන්නේ. එතකොට ගන්ධබ්බ කියන වචනේ යොදලා තියෙන මොකටද කියලා දන්නේ නැහැ. කර්ම ශක්තිය නිසා විපාක. පාප කර්ම ශක්තිය, පුණ්‍ය ශක්තිය, ධාන කර්ම ශක්තිය. එහෙම නැත්නම් ස්කන්ධ පහෙන් පහට මරණ මේ ලෝකේ මේ මරණයෙන් එහා පැත්තට අතෙන්ද යනකල් කවුරු හරි යනවා කියලා හරි ගන්ධබ්බෙක් හරි කියලා හිතුවොත් ඒකට කියන්නේ විඥානවාදය. ජීවිතෙන් එහා පැත්තට ආත්මයක් ඇත, එහාට යන කෙනෙක් ඇත කියන විඥානවාදය. මම එතකොට කියන්නේ ඒගොල්ලොන්ට බුදුහාමුදුරන්ගේ කාලේ හිටපු කේවට්ට පුත්ත සාතිගේ ගෝලයෝ. එහෙම එකක් තියෙනවා නම් නැති කරන්න බෑ. මේ ස්කන්ධ පංචකෙන් පංචකට හේතු ඉතුරු කිරීමක් තියෙන නිසායි පැවැත්ම සිදු වෙන්නේ. හේතු නැත්නම් පව් හේතු නැත්නම් කාම දුගතිය නෑ, පින් හේතු නැත්නම් කාම සුගතිය නෑ, ධාන හේතු නැත්නම් රූපය අරූපී බඹතල නෑ. අන්න මරණ සති Tamanda තියෙන එක. බණ අහලා තේරුම් අරගෙන මෙන්න මේ වර්තමාන මොහොත අනාගත ඵලයක් උපදවන අත්‍යවාරම් බවට පත් නොකර අවසන් කරවන්නේ නම් ඔබ මරණ සති බික්කවේ භාවිත බුදුන් වහන්සේ වදාළ පරිදි අරමුණෙන් අරමුණට. එහෙනම් ඔබ අරමුණෙන් අරමුණට මැරෙනවා. පස්සේ මැරෙන්න කෙනෙක් නෑ අන්තිමට. ලෝභ නැත්තම්, ද්වේෂ නැත්තම්, මෝහ නැත්තම් බුදුරජාණන් වහන්සේලා රැතුන් වහන්සේලාට ජීවිත අවසානයේ අපමත්තා නමීයන්ති කියන්නේ මැරෙන්න කෙනෙක් නෑ කියන එක නේද? ධම්මස පාදා ගැනීම සඳහා මෙම කරුණු පැහැදිලි කිරීමේ හේතු වාසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම
අදත් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා අනුග්‍රහක දායකත්වය දරා තිබෙන්නේ යෝගියානේ වැකඩ පදිංචි WKM ඉන්ද්‍රානි මණිකේ මහත්මිය සහ WRM කරුණාතිලක මහතා විසින්. ඔවුන්ගේ අරමුණු අතර මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. 2020 නොවැම්බර් මාස 13 වෙනි දිනට 60 විය සපිරෙන නිසා ජන්මදින නිමිති කොටගෙන උපන්දින ත්‍යාගයක් වශයෙන් නැත්නම් ජන්මදිනයේ ඔබට ලැබෙන ධර්ම දානයක් වශයෙන්. එතකොට එතුමන්ට එහෙනම් සුබ උපන්දිනයක් සමග නිදුක් නිරෝගී සුව චිරජීවනයේ තමයි අපි මාධ්‍ය තුලින් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ ප්‍රාර්ථනා කරනු ලබන්නේ. සුජීවත සිටින්නා වූ WRM කරුණාතිලක ස්වාමි පුරුෂයාට දියණියන් දෙදෙනා වන දිනෝස රාජපක්ෂ සහ දිලින රාජපක්ෂ දෙදෙනාට බෑනුණන් දෙදෙනා සහ මිනිබිරියන් දෙදෙනා මුණුබුරා යන අයට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම සහ දේශකයාණන් වහන්සේට චිරාත් කාලයක් අප වෙනුවෙන් ධර්ම දේශනා කිරීමට නිදුක් නිරෝගී සුව ලැබේවායි ප්‍රාර්ථනා කිරීම. ඒක තමයි. අන්න මේ ඊතා යහපත් ප්‍රාර්ථනයක් තිබෙනවා මෙතන. ඒක තමයි අපි පැහැදිලි කරන කරුණු තේරුම් අරන් තියෙනවා කියලා අපි හිතන්නේ. එතකොට අනතුරුව දෙවෙනි කොටසකුත් තියෙනවා. දෙපාර්ශවයේ නමින් මිය පරලෝකීය WKM විජේත් දාස WA චාලට් චන්ද්‍රාවති WRM ආරොන් සිඤ්ඤෝ SA සුමනාවති WRM රත්නතිලක යන දෙමව්පියන් සහ සහෝදර සහෝදරියන්ට උපහාර දැක්වීමට සහ පරලෝ සැපත්ව පින් කැමතිව වාසය කරත්තම් පින් අනුමෝදන් කිරීමටත් එසේ නොවන්නේ නම් නිවල්සන ප්‍රාර්ථනා කිරීම සඳහාත් ධර්මශ්‍රවණය කරනු ලබන සියලුම දෙනාට ධර්ම මාර්ගයේ පූර්ණය කර ගැනීම සඳහාත් මෙම ධර්ම දේශනාව හේතු වාසනා වේවා යන්න ඔවුන්ගේ ප්‍රාර්ථනයයි. ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්මශ්‍රවණයෙන් ජනිත කරගත්තා වූ මේ ශක්තියන් තුළ පළමුව අපි 60 විය සපරන එතුමන්ට නිදුක් නිරෝගී සුවපත් සුබ උපන්දිනයක් ලැබේවා දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනුග්‍රහක බෞතුන් වශයෙන් ඒ හැම දිනාටමත් නම් වශයෙන් සඳහන් කළ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සහ අනාගත බලාපොරොත්තු සපිරේවා ධම්මැස පාදා ගන්න හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනාවක් කරනවා. පරලෝසපත් ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර අවශ්‍ය කෙනෙක් නැත්නම් පින් අනුමෝදන් කරන ජීවිතයේ එතනින් අතමුදවාගෙන ඉතා ඉක්මනින් මේ සත්බව ලබා ත්‍රිලක්ෂණය වැනි දහම් කරුණු ගැඹුරු තේරුම් ගැනීම තුළින් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා වූ නිර්වාණසෙන් සැනසෙන්නට හේතු වාසනා වේවායි ඔබත් ප්‍රාර්ථනා කරන්න අපිත් ප්‍රාර්ථනා කරනු ලබනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං